ආයුබෝවන්වන්නේ ඔබ අද සම්බන්ධ වෙන්නේ කොළඹ 4 සාන්තපීතර විද්‍යාලයේ විදුලි පරීක්ෂාකාවේ 10 ශ්‍රේණියේ ඉතිහාසයේ විෂයේ 4 වෙනි පාඩම සමගයි. ශ්‍රී ලංකාවේ පැරණි සමාජය. උදාහරණට මේ සමාජය කියන වචනේ ඔබ මුලපොරදී. අසල් සමාජය, බෞද්ධ සමාජය කියන වචන ඔබ බොහෝ දේවල් අසලා ඇති වචන. ඒකට සමාජය ගත්තහම සමාජයේ විවිධ පැතිකඩ විවිධ අංශ පිළිබඳව අපි සාකච්ඡා කරමු. සමාජයේ ආර්ථිකය, සමාජයේ දේශපාලනය, සමාජයේ විශ්වාස, සමාජයේ ආගම්, සමාජයේ ආගම් ආදී විවිධ කාරණා විවිධ පැතිවලට මේ සමාජයේ කොටස් කරලා මේ ඒ කොටස් සම්බන්ධයෙන් කතා කරමු. එතකොට අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ පැරණි සමාජයේ පාලනය සම්බන්ධව. පැරණි සමාජයේ පාලනය කියනම විශේෂයි. අදට රටක පැලනයක් තියෙන නිසා තමයි නිසි පරිදි රට පවතිගෙන යන්නේ. නියමාකාරයෙන් පවතින. ඒක නිසා පාලනය කියන එක හැම තැනකටම අත්‍යවශ්‍ය දෙයක්. ඒකට අතීතයේ රටේ පාලනය ගැන කතා කරනකොට පාලනයක් අවශ්‍ය වෙනකොට සමාජයක් නිසි පරිදි පවත්වාගෙන යන්නට. ඒකට අතීතයේදී වර්තමානයේ වගේම මේ පාලන තන්ත්‍රයක් පැවතුණා. රටක පාලනය මෙහෙයවීමට ප්‍රධාන වශයෙන් ආයතන තුනක් තියෙනවා. ඕනම රටක එකට කිය හැකි ලක්ෂණය. රටක පාලනය මෙහෙයවන ප්‍රධාන ආයතන තුන තමයි ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය. ව්‍යවස්ථාදායකය. මොකක්ද මේ ව්‍යවස්ථාදායකය කියලා කියන්නේ? අදට අපි කියන්නේ මේකට පාර්ලිමේන්තුව කියලා. ව්‍යවස්ථාදායකයට බුදුන් හඳුනන පාර්ලිමේන්තුව කියලා. ඒකට ඔබ දන්නවා මේ පාර්ලිමේන්තුව තුළ නැත්නම් ව්‍යවස්ථාදායකය තුළ නියෝජනය කරන පාලකයන් නියෝජනය වන සභිකයන්ව තෝරගන්නේ අපේ මහජන ඡන්දය. ඒකට මහජන ඡන්දයෙන් තේරී ප්‍රත්වන්න තමයි මේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායකය තුළට ඇතුළු වෙන්නේ. ඒක නිසා විදේශික වෙන්නේ ප්‍රජාව විසින් පාලනය කරන සමාජ වටපිටාවක් ප්‍රජාය තමයි වර්තමානයේ තියෙනවා. නමුත් අතීතයේදී එහෙම නෙමෙයි ප්‍රජාව පාලකයව තෝරගන්න ලබන්නේ නැහැ. උරුමය විසින් තමයි පාලකයව තෝරන්නේ. පාලකෙක් තේරෙන්නේ උරුමය මගින්. තාත්තගේ ලැබෙන උරුමය, දෙමළ සහෝදරයන්ගෙන් ලැබෙන උරුමය. මේ කාර්යය තමයි පාලකයා කරන්නේ. ඔබ දන්නවා ජනාධිපති තෝරනවා නම් ඒ ජනාධිපතිවරණයක් තියලා මහ ජනතාවගේ වැඩි කැමැත්තෙන් තේරීපත් වෙන පුජ්‍යලයා තමයි ජනාධිපති බවට පත් වෙන්නේ. එදා ඒ ආකාරයෙන් වෙන්නේ නැහැ. එතකොට කිව්වනේ රටක පාලනය මෙහෙයවන ප්‍රධාන ආයතන තුනක් තියෙනවා කියලා. ඒ තමයි ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය. මේ අපි කතා කරන්නේ වර්තමානය ගැන. එතකොට මේ වර්තමානයේ ව්‍යවස්ථාදායකය කියලා කියන්නේ මොකක්ද? ව්‍යවස්ථාදායකය කියන්නේ රටක නීතිය සම්පාදනය කරන ආයතනය. රටේ නීතිය සම්පාදනය කිරීම කරන්නේ ව්‍යවස්ථාදායක සභාව. විධායකය කියන්නේ මොකක්ද? අපිට මේ වචන පුරුදු ඇති කැබිනට් මණ්ඩලය කියන එක පුරුදු ඇති දිනදා ජීවිතයේ වලට සම්බන්ධ වෙනවා. මේ විධායකය නැත්නම් කැබිනට් මණ්ඩලය කැබිනට් රැස්වීම කියන එක ඔබට පුරුදු ඇති. මේ කැබිනට් එකේ නැත්නම් විධායකයේ ප්‍රධානියා වෙන්නේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා ප්‍රමුඛ ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය සෑදෙන ලක්ෂණ තමයි විධායකයන් නැත්නම් කැබිනට් එක කියලා කියන්නේ. විධායකයේ කාර්යය තමයි නීතිය ක්‍රියාත්මක කිරීම. විධායකයේ කාර්යය තමයි නීතිය ක්‍රියාත්මක කිරීම. අධිකරණය ඊළඟ ආයතනය අධිකරණය. අධිකරණයේ කාර්යය තමයි නීතිය උල්ලංඝනය වීමෙන් සමාජයට ඇතිවිය හැකි හානි වළක්වාගෙන යුක්තිය පසෙවලින්. මේක තමයි අධිකරණයේ කාර්යය බවට පත් වෙන්නේ. නම් පුතේ අද වෙන්නේ මේ අතීතයේදී මේ විධායකය සහ අධිකරණය කියන දෙක තමයි පොදුවේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. අපිට මේ
පැරණි සමාජයේ පාලනය පිළිබඳව පැරණි සමාජයේ පාලනයේ මේ පැවතිච්ච ආයතන පිළිබඳව දැනුවත් කරන යම්කිසි අදහසක් දරවා ගැනීමට තියෙන තොරතුරු තමයි උද්දානයේ සෙල්ලිපිය. මේක ක්‍රිස්තු වර්ෂ 900 ලියවිච්ච සෙල්ලිපිය. මේකේ සඳහන් වෙන්නේ ඉඩම් පූජාව ප්‍රකාශයට පත් කිරීමක් සම්බන්ධ පොතක් තමයි. එතකොට මේක කියනවා වත්හිමියන් වහන්සේ වදාළ එක්තෙන් සමයේ නමුත්. වත්හිමියන් වහන්සේ වදාළ එක්තෙන් සමයේ නමුත්. කවුද මේ වත්හිමියන්? වත්හිමියන් යනු රජු. වත්හිමියන් යනු රජු කියලා හඳුන්වනවා. වත්හිමියන් යනු රජු. එක්තෙන් සමය කියන්නේ රාජ්‍ය සභාවේ ඒකතාවය. රාජ්‍ය සභාවේ ඒකතාවය. මේ එක්තෙන් සමය කියන වචනය සැකසෙලා තියෙන්නේ ඒක අස්ථාන සහ සාම්‍ය කියන වචන දෙකෙන් ඒක අස්ථාන සහ සාම්‍ය කියන වචන දෙක එකතු වෙලා තමයි මේ එක්තෙන් සමය කියන එක හැදලා තියෙන්නේ. එතකොට එක්තෙන් සමය නැත්නම් ඒක අස්ථාන ඒකස්ථාන කියන එකේ තේරුම තමයි රාජ්‍ය සභාව. සාම්‍ය කියන්නේ එකඟතාව. එතකොට වත්හිමියන් වහන්සේ වදාළ එක්තෙන් සමය නමුත් කියලා කියන්නේ රජතුමාගේ අනින් රාජ්‍ය සභාවේ එකඟතාවය අනුව රාජ්‍ය සභාවෙන් අහු පුච්චලියෝ ගැනයි මෙතන කියන්නේ. තවත් අපිට සෙල්ලිපියක් හමු වෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙරළෑගම නම් ඉඩම මහින්දාරාම මෙහෙණි ආරාමයට පිදීමේ විස්තරය දක්වන සෙල්ලිපියක්. මේක ත්‍රිස්වර්ෂ 900 තමයි අයත් වෙන්නේ. මේකේ කියනවා සභායෙන් ආ මැනින්ගම උදෙහිසා නිකවැල්ලේ සිනුවිසා කියලා. සභායෙන් නම් එතකොට දැන් අපි කියවනේ ඒකස්ථාන සාම කියලා බොහෝ තැන්වල ඒ වචනය වෙනුවට සභාව කියලා එතෙනවා. සභාව නැත්නම් එක්තෙන් සමය කියන නොයෙදෙන බොහෝ තැන්වල තවත් යෙදෙන වචනයක් තමයි මහලේ. මේක නෝන ඇහිලියට කියලා. එක්තෙන් සමය සභාව එහෙම නැත්නම් මහලේ කියන වචනය අපිට සෙල්ලිපිවල දකින්නට තිබෙනවා පාලනයේ පාලන ස්ථානය ගැන හෙළි කරන කරුණවලදී. එතකොට මේ මැනින්ගම්මේ උදේයි නිකවැල්ලේ සේනයි කියන සභාව නියෝජනය කරන සභාවේ අධිකරණය නියෝජනය කරපු දෙදෙනා තමයි මේ ඉඩම් පූජාවට පැමිණලා තියෙන්නේ. ඉඩමක් කියන්නේ නීත්‍යානුකූල දෙයක්. එතකොට මේ ඉඩමක් තව කෙනෙකුට පවරනවා කියන්නේ ඒක නීත්‍යානුකූල කාර්යයක්. ඒක අපිට ආවට කියවට කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඔබට පිළිබඳව අත්දැකීමක් ඇති. දැන් තාත්තට 100 කිව්වට මේ ඉදම ඔබේ පුතේ කියලා. නමුත් ඒක ඒ විදිහට කටවචනෙන් කිව්වට බෑ. මේක නීතිමය ලියවිල්ලක් මගින් ලැබිලා තියෙන්නට ඕනේ අයිතිය. ඒ වුණත් තමයි ඒක නීත්‍යානුකූල අයිතියක් බවට පත් වෙන්නේ. නිසා මේ ඉදම කියන එක නීතිය අනුව ඉඩමක් පූජා කිරීම කියන නීතිය අනුව සිදු විය යුතු කාර්යයක්. ඒ නිසා තමයි මේ කටයුත්තට අධිකරණ නිලධාරීන් රාජ්‍ය සභාවේ වෙන රජු වෙනුවෙන් අධිකරණ නිලධාරීන් පැමිණිලා මේ පූජාව සිදු කරන ඉඩම් පූජාව සිදු කරන්නේ. ඒතර මේ සභාව කියන වචනේ වේදන බොහෝ තැන්වල අපි කියනවා මහලේ කියන වචනේ යොදාගෙන තියෙනවා කියලා. ඒතර නීතිමය කටයුතු ලේඛනගත විය යුතුයි. මේ නීතිමය කටයුතු ලේඛනගත කරනකොට වැදගත්ම පුජ්‍යලේඛ තමයි මහලේකම්නිකාය. මහලේඛක මහලේඛකයා තමයි මේ දේව නීතිමය කටයුතු රචනා කරන්නේ රාජ්‍ය සභාවේ. එතකොට මේ නීතිමය ලියවිලිවල සභාව එහෙම නැත්නම් මහල් සභාව නැත්නම් සමය කියන වචනේ යෙදෙන බොහෝ තැන්වල මහලේ කියන වචනයක් යෙදලා තියෙනවා. ඒකට හොඳ උදාහරණයක් තමයි මැදිරිගිරියේ සෙල්ලිපිය. දෙවන සෙල් රජගේ අනුසකට අනුව මැදිරිගිරියේ ඇත්වේලන ප්‍රධානගාරයකට ඉඩමක් පූජා කළ බවත් ඒ නීතිමය කටයුතු කිරීමට මහලේ කස්බා නම් පුජ්‍යලියෙකු නැමිලා තියෙනවා කියලා මේ මැදිරිගිරියේ සෙල්ලිපිය කියනවා. බලන්න එක්තෙන් සමීප සභාවත් කියලා නෙමෙයි මේ සෙල්ලිපිය කියන්නේ මහලේ. හැබැයි රජුගේ නෙමෙයි.
රජතුමාගේ අලසකට අනුව මේ මහා ලේඛකයා විසින් තමයි පැමිණිලා මෙන්න මේ කාර්යයට කරන්නේ. එක්තැන් සමිය සභාව නොයදෙන බොහෝ තැන්වල යෙදෙන වචනයක් තමයි මහලේ කියන වචනේ. ඊළඟ දැන් අපි කතා කරන්නේ කොහොමද පාලනය ස්වරූපී කියලා වර්තමාන පාලනය සහ අතීතයේ පාලනය වර්තමානයේ නම් ආයතන තුනකින් පාලනය ක්‍රියාත්මක කරනවා. නමුත් මේ ආයතන තුනම එකපොතේ නමුත් අතීතයේදී එහෙම වෙන වශයෙන් තිබුණේ නැහැ. මොකද මේ ප්‍රසාදායක විධායක අධිකරණය කියලා වෙන් කරන විධායක සහ අධිකරණය කියන දෙක එකක් යටතේ තමයි ක්‍රියාත්මක වුණේ. රජු අනුගරේ අගනතරේ වලට පාලනය කරනවා. රජු අගනගරේ ඉඳලා රට පාලනය කරාට අද වගේ නෙවෙයි එදා කාලේ ඔබ දන්නවා ප්‍රවාහනය දියුණු නැහැ. සංනිවේදනය දියුණු නැහැ. දැන් අපි වර්තමානයේ ගැන පොඩ්ඩක් බලමු. ඒ වර්තමානයේ ජනාධිපතිතුමා කොළඹ නගරයේ ජීවත් වෙනවා. එතකොට අලේගා මන්දිරේ. නමුත් ඔහුට අවශ්‍ය වෙනවා ක්ෂණයකින් ඔහුගේ පණිවිඩයක් රටේ අනිකුත් ස්ථානවලට යන්න. දැන් එදා කාලේ වගේ කාටවත් එන්න කියලා ඉවර වෙලා මේක තව මේ පණිවිඩය තව කෙනෙක් අතේ යවන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අද කෙනෙක්ම තාක්ෂණික සංනිවේදනයේ දියුණුව නිසා ඒ සංනිවේදන මාධ්‍ය මගින් ඉක්මනින්ම මේ අදහස එක විනාඩි ගානක් ඇතුළතදී තත්පර ගානක් ඇතුළතදී මේ තමන්ගේ ආඥාව ලබා දීමේ හැකියාව තියෙනවා. ප්‍රධානියට අවශ්‍ය නම් දලතුමාට අවශ්‍ය නම් තව හැදෙනකට කියන්නට ඉන්නකට හැකියාව තියෙන තරමට ප්‍රවාහනය දියුණු. නමුත් පුතේ එදා මේ ප්‍රවාහනය දියුණු නැහැ සංනිවේදනය දියුණු නැහැ. ඒ නිසා රජතුමා හැමතිස්සෙම ප්‍රත්‍යන්ත ප්‍රදේශ කියන්නේ ප්‍රධාන පාලනයට අනුගත කරලා ප්‍රදේශ කඩලා තිබෙනවා. දිස්ත්‍රික්ක වලට නැත්නම් පළාත් වලට බෙදාගෙන තිබෙනවා. අදටත් මේ තත්ත්වය තියෙනවා. ඉස්සර මේ ප්‍රත්‍යන්ත ප්‍රදේශ පාලනයට ඇමතිවරු යොදවගෙන තියෙනවා රජතුමා. අද බෞද්ධ පාලනයේ ඒ ගැන ලොකු වෙනසක් නැහැ. ඔබ දන්නවා පළාතකට ඉන්නවා මහා මාත්‍යවරයෙක්. ඒ බස්නාහිර පළාත් මහාමති, දකුණු පළාත් මහාමති කියලා කෙනෙක් ඉන්නවා. ජනාධිපතිතුමා රටේ ප්‍රධානියා විදිහට පාලනය හිටියට ඊට පල්ලෙහින් තවත් පිරිසක් රජතුමාගේ ජනාධිපතිගේ පාලනයට සහාය දක්වන්නට ඒ පළාත්වල පාලනය සම්බන්ධ කරුණු මේ අදාළ ඇමතිවරුන් විසින් ක්‍රියාවට නංවනවා. ඊටත් පහළින් ග්‍රාමීය මට්ටමේ නාගරික මට්ටමින් සහ ග්‍රාමීය මට්ටමින්ද මේ පත් කරලා තියෙන මේ පාලනය කරන්නට තනතුරු රජුගේ පාලනයට ජනාධිපති පාලනයට අනුගතව පාලනය වෙන්නට. ඒක නගරාධිපතිවරු, ග්‍රාම සේවකවරු මේ අය තමයි. අතීතයේ ගත්තම පුතේ අතීතයේදීත් රජතුමාගේ පාලනයට සහාය දක්ව ගන්නට රජතුමාගේ පාලනය සාර්ථක කර ගන්නට රජතුමා රටේ පාලනය කොටස් වලට බෙදලා මේ ප්‍රත්‍යන්ත ප්‍රදේශ පාලනය කරන්නට ඇමතිවරු යොදවලා තියෙනවා. ඒකට උදාහරණයක් අපිට හම්බ වෙනවා වසප් රජතුමාගේ කාලේදී ලියවිච්ච වර්ණේ පුරාණ රණකථා. මේ වසප රජතුමාත් මේකට අස්ථානගත කරලා තියෙන ස්ථාන කියන්නේ මේ දිස්ත්‍රික්ක වලට පළාත් වලට කඩලා වෙන් කරලා තියෙනවා. මේ වසප රජතුමාගේ කාලෙදී නාගදීපය යාපනය කොටස වෙනත් ඇමති කෙනෙකුට පාරලා ඒ ඇමතිලව තමයි මේ පාලනය සිදු කරලා තියෙන්නේ තමන්ගේ පාලනයට යටත්ව. ඒකට මේ යාපනය නැත්නම් නකදිව කියලා කියන්නේ මේ ඍෂිගිරි කියන ඇමතිවරයා ලවා තමයි මේ පාලනය සිදු කරන්නේ. මේ ඍෂිගිරි කියන ඇමති පසුකාලීනව පියංගක තිස්ස විහාරයේ සිදු කළා කියලා කියනවා. එතකොට ඒකෙන් තේරුම් ගන්නවා අපිට කියන්නේ රජුගේ පාලනයට අනුගත තවත් පහළ පාලන මණ්ඩලයක් සකස් කරලා ඒ පාලන මණ්ඩලයෙන් සහය ඇතිව තමයි රට පාලනය රජු අගනගරේ හිටියට පාලනය කරන්න කියන්නේ. ඊට පහළින් කියනවා දසගම් නැත්තම්. මේ දසගම් නැත්තම් ඊට පහළ කොටස තමයි දසගම් නැත්නම් කියන්නේ. දසගම් නැත්තන්ට පැවැදලා තියෙන ක්‍රමය තමයි පුතේ
මාතලේ කළුදියකුණ බෞද්ධ විහාරයට අයත් සෙල්ලිපියට ඒ කළුදියකුණ සෙල්ලිපිය සඳහන් කළුදියකුණ විහාරයට දානය සැපයීමේදී යම් ගැටලුවක් මතුවුවොත් මේ දසකම් ඇත්තන්ගේ මණ්ඩලය එක්රැස් වෙලා එකතු වෙලා මේ කටයුත්තට සම්බන්ධ වෙලා මේ ගැටලුව නිරාකරණය කළ යුතුයි කියලා සම්බන්ධ වෙනවා කළුදියකුණ සෙල්ලිපිය. ඊළඟට අපි බලමු කොහොමද රාජ්‍ය උරුමය ලැබෙන්නේ කියලා. දැන් අපි කියවනේ ඉස්සර කාලේ උරුමයෙන් තමයි ලැබෙන්නේ. අද වගේ පාලකයව ප්‍රජාව විසින් පත් කරගන්නේ නැහැ. ඒකේ මේ උරුමයෙන් ලැබෙන විදි දෙකක් ගැන කතා කරනවා අපි ඈත අතීතයේ ඉඳලා අනුරාධපුර යුගයේ ඉඳලම. නමුත් මේ තත්ත්වය වෙනස් වෙනවා මහනුවර රාජධානි සමයේදී මේ දෙකට අමතරව තවත් ආකාරයකට තවත් උරුමයක් අනුව ලැබෙනවා. පාලනය අයිතිය. එතකොට පියාගේ පුතාට කියන රාජ්‍ය උරුමය අනුව ඔන්න රජතුමා පාලකයා පත් වෙනවා. කියන්නේ උදාහරණයකට ගත්තොත් කාවන්තිස්ස රජතුමාගෙන් පසු කාවන්තිස්ස රජතුමාගේ වැඩිමහල් දුටුගැමුණු රජතුමාට රාජ්‍ය පාලන බලය එතුමාගෙන් පසු කාවන්තිස්ස රජතුමාගෙන් පසු ලැබෙනවා. මේ උරුමය අනුව ඔන්න පියාගේ පුතාට කියන උරුමය අනුව පාලකයා පාලනයට තේරීපත් වෙන ආකාරය. ඒකට වැඩිමහල් සොහොයුරාගෙන් බාල සොහොයුරට ඒකත් ගත්තොත් අපි ගන්න දුටුගැමුණු රජතුමාගේ අභාවයෙන් පස්සේ දුටුගැමුණු රජතුමා ගෙන පස්සේ සද්ධාතිස්ස කියන සොහොයුරා කියන රජතුමාගේ මල්ලි තමයි පාලනයට සම්බන්ධ වෙන්නේ. එතකොට රජතුමාගේ දරුවෝ තාම ලාබාල වීමස් වෙනවා පාලනය මෙහෙවිය හැකිතරම් වයසක පසු වෙනවා නම් සහෝදරයාට මේ උරුමය ලැබෙනවා. එහෙම නැත්නම් දරුවෝ නොමැති නම් ඒත් මේ උරුමය තමයි ලැබෙන්නේ. සහෝදරයෙක් කියන සහෝදරයාට ඒ උරුමය ලැබෙනවා. එතකොට දැන් මෙහෙම තේරීපත් වෙන පාලකයාට වගකීම් තියෙනවානේ. පාලකයාට වගකීමක් තියෙනවා රටේ මිනිස්සුගේ සුබ සාධනය පිණිස කටයුතු කරන්න. ඒක තමයි පාලකයෙකුගේ ප්‍රධාන අරමුණක් වෙන්නට ඕනේ. ඕනම රටක සෞඛ්‍ය කියන එක ඉතා වැදගත්. මේ දවස්වල උඩ ඇති ඒ අත්දැකීම රටක සෞඛ්‍ය අංශය බොහොම ශක්තිමත් තියෙනවා නම් සෞඛ්‍ය සම්බන්ධ ගැටලු වලදී හොඳින් ජය ගැනීමේ හැකියාවක් තියෙනවා. අතීතයේ වර්තමානයේ වගේම සෞඛ්‍ය පහසුකම් ගැන උරුමයක් රජු හිතුවා. මේ සෞඛ්‍ය පහසුකම් නගා සිටීමේ ප්‍රධාන කාර්යයක් වුණා රජුගේ. ඒ අතර උත්තදාස රජතුමා, එතකොට පළවෙනි උපතිස්ස රජතුමා, හතරවෙනි කාශ්‍යප රජතුමා, පස්වෙනි මිහිඳු රජතුමා සහ පණ්ඩුකර්ණ රජතුමා කියන අය ගැන අපිට සෙල්ලිපි වල ඒ වගේම සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වෙන කරුණු අනුව පැහැදිලි වෙන ඕනක සේවාවන් මොනවද සෞඛ්‍ය අංශයට කියන්නේ. අපි බලමු බුද්ධදාස රජතුමා ගම් 10කට එක රෝහලක් නැකින් නිර්මාණය කළා තියෙනවා. මේ රෝහල් අතීතයේදී හඳුන්වලා තියෙනවා වෙජ්ජ ශාලා කියලා. වෙජ්ජ ශාලා යන මේ රෝහල් හඳුන්වලා තියෙනවා. අතීතයේදී ගම් 10කට එක් රෝහලක් වගේ හදපු රජ කෙනෙක් තමයි බුද්ධදාස රජතුමා. ඊළඟට උපතිස්ස රජතුමා. අසවන්ති නාමශාලා. අසවන්ති නාමශාලා කියන්නේ ප්‍රසූතිය සඳහා ඉදිකරන නාමශාලා. මේ අසවන්ති නාමශාලා කියන්නේ රෝහල් විශේෂය ගැබිනි මව්වරු සඳහා තමයි මේ ඉදිකරලා තියෙන්නේ. මේවා අපි වර්තමානයේ හඳුන්වන මාතෘ නිවාස කියන්නේ. මේ මාතෘ නිවාස ඉස්සරහ කියලා තියෙනවා. පළවෙනි උපතිස්ස රජතුමාගේ කාලේ ඉඳලා. ඊළඟට හතර කාශ්‍යප රජතුමාගේ කාලේ උදේ නේ එහි මේ රාජධානි අනුරාධපුරයේ හරිය අපේ ප්‍රදේශවල තාම දරුණු රෝගයක් පැතිර ගිහින් තියෙනවා. ඔබට උරුමේ නැති වර්තමානයේ මේ ආකාරයකට තාම දරුණු රෝගයක් පැතිර ගිහින් තියෙනවා මේ රජතුමාගේ කාලේදී අපේ හතර කාශ්‍යප රජතුමාගේ කාලේදී මේ පැතිර ගිය මේ උඩ රෝගයට මොකද කරලා තියෙන්නේ විශේෂයෙන්ම රෝහල් ඉදි කරලා තියෙනවා. ඒක උපසර්ග රෝග නාශක නමින් තමයි ඒ රෝහල් නම් වෙලා තියෙන්නේ. රෝහලක් විශේෂ රෝහලක් මේ උඩ රෝගයට නිර්මාණය කරලා තියෙනවා උපසර්ග රෝග නාශක කියලා. ඒකට වර්තමානයේ ඔබ දන්නවා මේ දිනවලදී කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙනවා. ඒක
වෙනත් කියන්නේ අපි වෙනත් රෝහල් වල තියාගෙන ඒකට ගිහින් වෙනන්ට ප්‍රතිකාර කරන්නේ නැහැ. ඒගොල්ලන්ම ඒ සඳහා වෙනම රෝහලක් ලංකාවේ තියෙනවා IDH රෝහල. ඒකට වෙනමම ස්ථානයක් තියෙනවා. ඒකට හේතුව තමයි ඒ උණ රෝගිය වැළඳිච්ච අයගෙන් අනිත් අයට උණ රෝගිය වැළඳීම ප්‍රවණතාවය වැඩි නිසා ඒ තත්ත්වය අවම කරන්නට තමයි වෙනමම රෝහලක් ඉදි කරන්නේ. නැත්නම් ඒ රෝගීන්ව වෙන් කරගන්න. අතීතයේ මේ වගේ පැතිරෙන්නට ඇති ධර්ම වසංගතයක්. ඒතර මේ වසංගතේ අනිත් රෝහල් වලට, ඒ කියන්නේ සාමාන්‍ය රෝහල් වලට මේ රෝගීන් ඇතුළත් කරලා නැහැ. ඒකට හේතුව තමයි ඒ රෝගීන් සාමාන්‍ය තත්ත්වයේ රෝගීන් තර උණු රෝගී දර වසංගතයේ හැදිච්ච රෝගීන්ගේ ඒ වසංගතයට ගොදුරු වෙන්නේ හැකියාව වැඩි වෙන්නට ඇති. ඒක නිසා වෙනම රෝහල් සංකීර්ණයක් ඉදි කරන්නට ඇති. ඒක තමයි මුලින්ම තියෙන්නේ උපසර්ග රෝගනාශකය. ඊළඟට අස්වර මහින්ද රජතුමා විවිධ පළාත්වල තිබිච්ච රෝහල් අලුත් වැඩියා කරා ඒවල පහසුකම් දිනු කරා. ඉන හැම පාලකයම රෝහල් හදලා බෑනේ. පවතින රෝහල් වල අඩුපාඩු සකස් කරන්නටත් ඕනේ අලුත් වැඩියා කිරීම දිගින් දිගටම සිදු වෙනවා. ඒකට ඒකත් විශේෂයි අස්වර මහින්ද රජතුමාගේ කාලේදී පැවතිච්ච රෝහල් වල අලුත් වැඩියා කටයුතු සහ ඒවලට අවශ්‍ය කරන සෞඛ්‍ය උපකරණ ලබා දීම සිදු වෙනවා තියෙනවා. ඊළඟට අනුකාබේ රජතුමා සොත්තිසාලා කියන මාතෘ නිවාස වල වනුකාබේ රජතුමා කාලේ ඉදි වෙලා තියෙනවා කියන එක ඉතිහාසඥයන්ගේ මතය. මේවා අටුවා ග්‍රන්ථවල සඳහන් වෙන බ්‍රාහ්මණීන් ආගමික කටයුතු කරපු ස්ථාන සොත්තිසාලා කියලා හැඳින්වීම කියලා. නමුත් සොයාගෙන දෙන තොරතුරු අනුව ඉතිහාසඥයෝ කියන මේ සොත්තිසාලා කියන්නේ මාතෘ නිවාසමයි කියලා. ඊළඟට දැන් අපි කතා කරන රටේ පාලකයන්ගෙන් රටේ පාලකයන්ට පැවැණික වගකීමක් තමයි රටේ සෞඛ්‍ය අංශය නැත්නම් සෞඛ්‍ය සුබසාධනය පිළිබඳ කටයුතු කිරීම. ඒ වගේමයි පාලකයාට වගකීමක් තියෙනවා ප්‍රජාව එක්ක තමන්ගේ රටේ ප්‍රජාව එක්ක රට අවට රටින් එළියට ඔබට ගියාම අවට රටවල් සමග බොහොම කිට්ටුව සමගතාවක් ඇති කර ගැනීම. ඒකට හේතුවක් තියෙනවා පුතේ දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් මේ තත්ත්වය කරන්නට ඕනේ. අපි කාටවත් හුදකලා වෙලා ජීවත් වෙන්නට බෑ. රටකටවත් හුදකලා වෙලා ජීවත් වෙන්නට බෑ. හැම රටක්ම එකතු වෙලා තමයි ජීවත් වෙන්නේ අද අපි. ඒකට අතීතයේදී රජවරු විදේශීය සම්බන්ධතා පවත්වාගෙන තියෙනවා. විදේශීය සම්බන්ධතාවකින් දේශපාලනය ස්ථාවර කර ගැනීම තමයි උන්ගේ අරමුණ වෙලා තියෙන්නේ. මොනවද මේ රජවරු පවත්වාගෙන තියෙන විදේශීය සම්බන්ධතා කියලා? ඒක ඉන්දියාව සමග පැවති සම්බන්ධතා. ඉන්දියාව සමග පැවති සම්බන්ධතා අපිට කතා කරන ඉන්දිය සෙල්ලිපියකට අනුව කියනවා පළවෙනි ගජබාහු රජතුමාට ඉන්දියාවේ චීන රාජ්‍යයට ආරාධනාවක් ලැබිලා තියෙනවා මේ පත්තිනි දේවාලය විවෘත කිරීමේ උත්සවයට එන්න කියලා. කොච්චර පිළිගැනීමක් ලංකාවේ රජවරුන්ට අතීතයේ තියෙන්නට ඇතිද? කොච්චර කිට්ටු සම්බන්ධතාවයක් අසල්වැස රටවල් එක්ක රජවරු අපේ රටේ රජවරු වර්තගෙන ඇවිද සම්බන්ධතාවය. ඒ වගේමයි වංශ කතාවකට අනුව කියනවා වංශ කතාවකට අනුව පළවෙනි විජයබාහු රජතුමා සම්බන්ධතාව පවත්වාගෙන තියෙනවා කියලා ඉන්දියාව සමග පළවෙනි විජයබාහු රජතුමා කාලේදී ඉන්දියාවේ කාලිංග දේශයේ සමග කාලිංග දේශයේ කුමාරිකාවක් සමග විවාහ සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙනවා. එතකොට තමන්ගේ සුවේරිය විත්තා කුමාරියව ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයට කුමාරයෙකුට සරණපාවා දීලා තියෙනවා. මේ ක්‍රම මගින් පිළිපිදු වෙන්නේ මේ දේශපාලන සම්බන්ධතාවය ස්ථාවර කර ගැනීම කියන්නේ විවාහ සම්බන්ධතාව මගින් තමන්ගේ දේශපාලනය ස්ථාවර කර ගැනීම තමයි මෙතනදී අපිට විශේෂම වෙන්නේ. ඒතර ඒ විතරක් නෙවෙයි පොළොන්නරු දළදා මාලිගාවේ ආරක්ෂාවට වේලයික්කාර හමුදාව කියන හමුදාවක් නවත්තගෙන තියෙන රජකම වේලයික්කාර හමුදාව. කාටද මේ වේලයික්කාර හමුදාව කියලා කියන්නේ? වේලයික්කාර කියන වචනය වෙනුවට අගම්පඩි සේනා කියලා සමහර තැන්වල බොහෝ තැන්වල අපේ වංශ කතාවල සඳහන් වෙනවා. අගම්පඩි සේනා
වේලයින්කාර හමුදාව කියලා කියන්නේ කුලී හමුදාවකට. ඉන්දියාවෙන් වැටුපට වැඩ කිරීමට වැටුපට වැඩ කරන්නට තමයි හමුදාව නියමිලා තියෙන්නේ. ඒතර මේගොල්ලන්ව දළදා මාලිගාවේ ආරක්ෂාව සඳහා නවත්තලා තියෙනවා රජතුමා. වෙනත් දේශයක වෙනත් ආගමක වෙනත් භාෂාවකට සම්බන්ධ පිරිසක් තමයි දළදාවේ ආරක්ෂාවට තියෙන්නේ. මෙතනින් පේන විශේෂම දේ තමයි වෙන අපි කියන්නේ අපේ රටින් බැහැර අනෙකුත් ප්‍රජාවන් දිහා අනෙකුත් රටවල් දෙස මේ සැකින් බලන හැරජුවට මේ විශ්වාසනීයව විශ්වාසය ගොඩනගාගෙන තියෙනවා කියනට හොඳ උදාහරණයක් තමයි මේ කරුණ. මේ සේනාවල් ගෙනල්ලා දළදාවේ ආරක්ෂාවට තිබුණා. සමහර විට මෙතන දේශපාලනික උපරටියකුත් තියෙනවා. තමන්ගේ දළදාව ආරක්ෂා කර ගැනීමට වෙන මේ පිට දේශයක අයගෙනල්ලා නවත්වා ගැනීමෙන් අනිවාර්යයෙන්ම මේගොල්ලෝ තමන්ගේ දිවිහිමියෙන්ම මේ දළදාව ආරක්ෂා කරනවා. මේ දිවිහිමියෙන් දළදාව ආරක්ෂා කරනවා. මේක මේ අපේ රටේ වටිනම දෙයක් නිසා මොකද නැත්නම් ඒගොල්ලන්ට ළමට සේනාව ගෙනමට කෙලලක් ඇති වෙන්නට පුළුවන් කියව වැඩි. ඒ සේනාව අයත් රාජ්‍යයන්ටත් මේක ලොකු කෙලලක් වෙන නිසා මේක දේශපාලන උත්තර වැටියක් වෙන්නට පුළුවන්. ඊළඟට අරාබිය සමග අපේ රටේ රජු සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව රෝමයේ සමග චීනයේ සමග සම්බන්ධ වෙලා තියෙනවා. අරාබියේ අල්බල් සුරේ කියන ඉතිහාසඥයෙක් අරාබි මෙයා කියනවා රතු කෙට දිවයින. රතු කෙට දිවයින කියලා ලංකාව හඳුන්වලා තියෙනවා. රතු කෙට දිවයිනේ රජවරු අරාබි රජවරු සමග තෑගි බොහෝ වමාර කරගත්තා කියන පොතක අපිට හම්බ වෙනවා. ඊට අමතරව රෝමය. ඒකට මේ යුරෝපා රටක් තමයි රෝමය කියලා කියන්නේ. රෝමයේ රෝමයේ රුවන්වැලිසෑයට පූජා කිරීමට වීදුරු පබළු ගෙනාගෙන තියෙන්නේ බාතිකාබේ රජතුමා. වංශය සම්බන්ධ බාතිකාබේ රජතුමාගේ කාලේදී රෝමයෙන් වීදුරු පබළු අරගෙන ඉවිල්ලා තියෙනවා. ඒකට මේ ඔබට අදට දකින්නට පුළුවන් මේ බාතිකාබේ රජතුමාගේ පිළිගුවක් රෝම මහසයේ අදටත් ස්ථාපිත කරලා තියෙනවා. චීනය සමග සම්බන්ධතාව. හයවෙනි අගබෝධ රජතුමාගේ කාලේදී 20 වතාවක් චීනයට දූත ගමන ඉදලා තියෙනවා කියලා සඳහන් වෙනවා. right. then කතා කළා රාජපාලකයා සතු වගකීම්. සෞඛ්‍ය පාස්කම් සිලිනගා සිටවන්නට ඊට අමතරව කාරණා තියෙනවා. අධ්‍යාත්මික දියුණුව දෙසා වැඩ කටයුතු කරන්නට ඕන, ආර්ථික දියුණුව දක්වා වැඩ කටයුතු කරන්නට මේ බොහෝ කරුණු තියෙනවා. මේ අතර අපි පාඩමට අදාළව කතා කළා. අද පාඩමට අදාළව සෞඛ්‍ය පාස්කම් සිටවපු ආකාරය රජවරු විදේශීය සමුදාය පවත්වාගෙන දේශපාලන බලය ස්ථාවර කර ගැනීමට කටයුතු කළ ආකාරය අපි කතා කරනවා. අපිට මේ ලෝකයේ විදේශීය සමුදාය පවත්වා ගැනීමේ ප්‍රධාන අරමුණ මොනවද? විභාගය. රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීම එක හේතුවක් වෙනවා. අනිත් එක තමයි භූමිය අඛණ්ඩත්වය පවත්වාගෙන යෑම. ආක්‍රමණ වෙන්නට නොදී භූමිය නිදහස දිගින් දිගටම පවත්වාගෙන යෑම තමයි අරමුණ වෙලා තියෙන්නේ. ඒ නිසා විදේශීය සම්බන්ධතා පවත්වාගෙන තියෙනවා. තමා අසල්වැසි රටවල් සමග සුහදව හා අවබෝධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වෙච්ච නිසා විදේශීය සම්බන්ධතා පවත්වාගෙන යන්නට ඇති. ඊළඟට රට ආර්ථික වශයෙන් දියුණු කිරීමේ අරමුණු විදේශීය සම්බන්ධතා පවත්වලා තියෙනවා. පැරණි පාලනයේ මූලික අරමුණු. මේ අනුව අපිට පැහැදිලි වෙන පාලකයට තිබිලා තියෙන අරමුණු රාශියක්. ඒ අතර මූලිකම අරමුණ තමයි රටවැසිය අතර සාමකාමීව වෙන සහජීවනයක් ඇති කර ගැනීම. රටවැසියාට සුබ සාධනයේ සැලසීම. රටවැසියන්ගේ අධ්‍යාත්මීය දියුණු කිරීම සහ රට ආර්ථික වශයෙන් සමතුලිත කියන කාරණා පැහැදිලි. අතීත පාලකයන් වගකීම් යුතුව කටයුතු කරපු ජීවිත කියන එක අපිට පැහැදිලි. පාලනයේදී පාලකයා ඉතාම වැදගත්. පාලනය කරන ස්වරූපය ඉතාම වැදගත්. ප්‍රජාව ගැන හිතන එක තමයි පාලකයාගේ ප්‍රධාන වගකීම වෙන්නට ඕනේ. තමන්ගේ ප්‍රජාව තමයි පළවෙනියටම ප්‍රධාන වෙන්නට ඕනේ.
ඉතින් බොහොම ස්තුතියි අද දිනට අදාළව පාඩම අතන නිමවනවා. නමුත් තවත් පාඩම් මාලාවකින් ඔබ ආයෙත්